हॉस्पिटल एडमिट करा अभी से मसले नहीं पड़ा अंकल ට heart attack बॉडी में තාත්තට කොහොමද තාමත් අමාරුද डॉक्टर्स ने किया बायोंडे देख नहीं किया निराशा गिल समाधि देगा खा අනේ සෝරි සමාධි මට ඔයාලට කෝල් එකක් දෙන්නවත් සිහියක් තිබ්බේ නැහැ. ඒකට කමක් නැහැ. ඇයි අනුපමා තාත්තා ළඟ ඉන්නේ නැතුව ආවේ? කෝසල තාත්තා ළඟ ඉන්නවා. මං ආව කෑම මොනාරි හදන් යන්න. අනුපම තාත්තට අසනීපුනේ අපේ ප්‍රශ්නේ හින්දාද? නැහැ. එහෙම මොකුත් නැහැ. මොනවා වුණත් තාත්තට සනීප වෙනකන් අපි මැරි කරන එක කල් දාන්න වෙනවා. ඒත් සමාධි අපිට කල් දාන්න පුළුවන් කමක් නැහැනේ. ඒත් අනුපම අපි අපේ ප්ලෑන්ස් වෙනස් කරන්න ඕනේ නැහැ සමාධි. අපි මොනවාද කරන්න ඕනේ කියලා අපි හිමීට කල්පනා කරලා බලමු. කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. අපි කසාද බඳිමු. කසාද බඳලා අනෙක් සැක කරන් ජීවත් වෙමු. තාම දෙයක හදලා ඉවර නැද්ද? අනුපමයි අංකල් අසනීපුනේ ඔයා හින්දා. තා චුට්ටක් හෙට මෙහෙට වුණා නම් අංකල්ගේ ජීවිතේට නැති වෙන්න තිබුණා. ડોක්ටර්ස්ලා කිව්වන්නේ ඇත්තට ලොකු ඇටැක් එකක් නෙවෙයි කියලා. ඒත් අනුපමයි ඔය ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන ඔයාට දෙපාරක් හිතන්න වෙයි. මොනවා ගැනද? ඔයා කරන්න යන දේවල් ගැන ඔයා දන්නවනේ. මං ඒව ගැන බලා ගන්න. ඔයා කරදර වෙන්න ඕනේ නැහැ. අනුපමයි මම මේ කියන්නේ ඔයාගේම හොඳට. මොකද අංකල්ගේ ජීවිතේට මොකක් හරි සිද්ධ වුණොත් ඔයාට මුළු ජීවිත කාලෙම විඳවන්න වෙනවා. ඔයාට ඔයා කරපු දේවල් ගැන පසුතැවිලි වෙන්න වෙනවා. මේ වෙලාවේ අංකල්ට සමාධිය මුණ ගැසන්න එපා. ඕනෙම නම් මම පස්සේ දවසක අංකල්ට කියන්නම් සමාධිය ගැන. මට තවත් පින්සෙන්ඩු වෙවි ඉන්න වෙලාවක් නැහැ ජානක. මම මේ මාධවිත් එක්ක shopping යන ගමන් ආවේ. මාධවි දැනගත්තොත් මම මෙහෙට ආවි කියලා ඉවරලා ඔක්කොම හබා. දැන් මට මොකද්ද කරන්න කියන්නේ? ඔයා දෙකෙන් එකක් තෝරගන්න ජානක. මං ඉල්ලන ගාන දෙනවද? එහෙම නැත්නම් සමාධි ගැන තියෙන අදහස හිතෙන් අතහැර ගන්නවද කියන එක? මේ වගේ සුළු ගානකට අර වගේ කෝටි ගානක් වටින බූදලයක් නැති කරගන්න එක මෝඩකමක් නෙමෙයිද ජානක? මෙතන තියෙන්නේ ගානේ ප්‍රශ්නයක් නෙමෙයි මනෝජ්. මං කැමති නෑ සැරෙන් සැරේ මනෝජ් මාව මේ විදිහට බ්ලැක්මේල් කරනවාට. මගේ සිටුේෂන් එක තේරුම් ගන්න මිනිස්සයෝ. මං ඉන්නේ ලොකු අමාරුවක වැටිලා. මේක මගේ ෆැමිලි ලයිෆ් එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්. පෞල් ජීවිතයත් එක්ක තියෙන ප්‍රශ්නයක්? මොනවද කියන්නේ? මට විස්තර කර කර ඉන්න වෙලාවක් නෑ ජානක. මට මගේ ගාන දෙනවා නම් දෙන්න. එහෙම නැත්නම් ඔයා හිත හදාගන්න. හරි. ඊට කලින් මනෝජ් මට පොරොන්දුවක් වෙන්න ඕන. මින් පස්සේ මගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ කියලා. හරි මම පොරොන්දු වෙන්නම්කෝ. මං ජානක ගාවට ණයක් ඉල්ලගෙන ආවේ මට වෙන කවුරුත්ම නැහැ ණයක් ඉල්ලගන්න. ඒකයි. මට ආයි සල්ලි ඕන වෙන්නේ නැහැ. මේ දවස් ටිකේ මගේ අන්ඩර්ග්‍රවුන්ඩ් බිස්නස් එකත් ඇట్లా. ඒකයි අතේ සල්ලි නැත්තේ. අපි කතා කරගත්ත විදිහට වැඩේ සිද්ධ වෙනකන් මං හිතනවා මනෝජ් මට ආයි කරදර කරන එකක් නැහැ කියලා. හරි මම පොරොන්දු වුණානේ. ඕකේ. මං චෙක් එක ලියන් ඉන්න. thank you ජානක. රිටර්න් වෙන එකක් නැහැ නේ? නෑ. සමාධි මම මේ කල්පනා කරේ මට මේ වෙලාවේ තාත්තා ගැන කල්පනා නොකර ඉන්න පුළුවන්ද කියලා. ඔයාට තාත්තව අමතක කරන්න බෑ අනුපම. මම ඒක දන්නවා. අනික මට ඔයින සිටුේෂන් එක තේරෙනවා. මේකයි සමාධි. තාත්තට අසනීප වෙලා තාත්තගේ ජීවිතේට මොනවා හරි වුණොත් විස්තර කරන්න දෙයක් නැහැ.
මට හැම දෙයක්ම තේරෙනවා අනුපම. තාත්තට හොඳටම හොඳ වෙනකන් අපිට මැරි කරන්න බෑ. ඔයාගේ ප්‍රශ්නේ විසඳලා නම් මේ සේරම හරි. මගේ ප්‍රශ්නේ මං තනියම විසඳ ගන්නම්. අපි මැරි කරනවා ඇරෙන්නේ ඒකට තවත් විසඳුම් තියෙන්න පුළුවන්. ඔයා මොනවද කරන්න යන්නේ? අපි හිමීට කල්පනා කරලා බලමු. අපිට කල්පනා වෙයි. ඔයාට වෙන දේවල් ගැන හිතන්න එපා. ඔයා තාත්තා ගැන විතරක්ම හිතන්න. මටත් පුළුවන් තාත්තව බලන්න. ඒත් මේ වෙලාවේ මං එන එක හොඳම අදිනේ. අනික තාත්තට මේ වෙලාවේ මං ගැන කිසිම දෙයක් කියන්න එපා. මං දැන් යන්නම් අනුපම. ඔයා තාත්තට කෑම හදාගෙන යන්න. මේක තියාගන්න ඕන වෙයි. සල්ලි ඕනේ වෙන්නේ නැහැ. මමනේ දෙන්නේ. පණ්ඩිතයා වෙන්නේ නැතුව මේක තියාගන්න. හොස්පිටල් එකට යනකොට කැබ් එකක් කතා කරගෙන යන්න. ඕනම දෙයක් තියෙනවා නම් ඕන වෙලාවක මට කතා කරන්න. හරිද? මං යනවා නිරාෂා. සමාධිය එනකන් වෙන්න ඇති බලාගෙන ඉන්න. මම සූර්ය බණ්ඩාරලා ගැන හිතාගෙන හිටපු හැටි බොහොම වැරදි. ඒ මොකද? මන් දන්න සූර්ය බණ්ඩාරලා නම් මෙහෙම කෙල්ලන්ට පාචල් වෙන්නේ නැහැ. මොන ලැජ්ජ නැති වැඩක්ද මේ? හොයාගන්න කොහොඳ කෙල්ලක්. සමාධියටත් පේන්නත් එක්ක. බැන්නම් මම හොයලා දෙන්න. මං ආන්ටි ෂෙරින්ලට පොරොන්දු වුණා සමාධිය මැරි කරනවා කියලා. ඔය වගේ කෙල්ලෝ වෙන නෑ. මොන ලැජ්ජ නැති කතාවක්ද මේ? නෑ නෑ මම කිව්වේ වෙන කොල්ලෙක් ගැන හිත හිතා ඉන්න කෙල්ලෙක් කසාද බැඳලා කොහොමද හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්නේ? මට සමාධිය හදාගන්න පුළුවන්. හරියට හරි. දැන් තියෙන්නේ හිත හදාගන්න එක විතරයි. ෂෙරීන්ලා හදන්නේ කුලේ වහලා සමාධිව කාට හරි දීලා දාන්න. ඔය දෙනවා කිව්වට සමාධියට නම් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ජානක මොනවද ඔය මනුස්සයා කියන්නේ? හරිම කරදරයක් නේද? She is a real pain. ඒක නම් එහෙම තමයි. යාගෙන් අහන්න විල්ෆ්‍රෙඩ් උඩ තට්ටුවේ ඉඳන් තල්ලු කිරුව මොකද කියලා. පැත්ත පලාතේ ඉන්න තු යනවා. සූර්ය බණ්ඩාරලාට ගැලපෙන හොඳ ඇරිස්ටොක්‍රැටික් ෆැමිලි එකකින් ගර්ල් කෙනෙක් හොයාගන්න. Don't ruin your life. ජීවිතේ නිකන් නාස්ති කරගන්න එපා. පර්ලාචි විල්ෆ්‍රෙඩ් ඇයි උඩ තට්ටුවේ ඉඳන් තල්ලු කරේ? විල්ෆ්‍රෙඩ් දන්නවා? අපේ විල්ෆ්‍රෙඩ්? මං ඇහුවේ විල්ෆ්‍රෙඩ් උඩ තට්ටුවෙන් තල්ලු කරේ ඇයි කියලා. How dare you talk to me like that, you little squirt? තමන් අමාරුව වැටෙන්න යනවා කියලා මම දුක හිතලා තමයි මම සමාධි ගැන කතා කරන්නේ. එනවා මෙතන උඩ තට්ටුවෙන් තල්ලු කරපු හැටි අහන්න. මම මේ කසාදේ කෙරෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. තමුන් මෙහාට යන එන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මං සමාධිය බැඳගන්න විදිය දන්නවා. බලමුකෝ කවුද දිනන්නේ කියලා. හිතෙනවා ඇති මෙහාට ඇවිල්ලා සමාධිය බැඳගෙන බින්න බහින්න. මම කවදාක්වත් ආදරයක් කඩාකප්පල් කරන්න ඉඩ තියන්නේ නැහැ.
නිරාශක ගෙදර නේද? මේ ළමයා මම චින්තකනේ. නිරාශ අද කෑම විකුණන්න ආපු නැති නිසා මේ පැත්තෙන් යන ගමන් බලලා යන්න කියලා හිතුවා. අල්ලපු ගෙදර මහත්තයා අසනීප වෙලා ඉස්පිතාලේ ගෙනිච්චා. ඉතින් නිරාශා උදේ ඉඳලා ඉස්පිතාලේ දුවනවා ඉවරයක් නැහැ. නිරාශගේ තාත්තා ගෙදර නෑ වගේ. මම නිරාශාගේ ආච්චි. නිරාශාට අම්මටයි තාත්තටයි දෙන්නටම මම විතරයි ඉන්නේ. නිරාශා මේ ළමයට විස්තර කියලා නෑ වගේ. මේ ළමයා නිරාශාගේ යාළුවෙක් කිව්වම මට පොදුම හිතුණා. මොකද පුංචි කාලේ ඉඳලා නිරාශාට යාළුවෝ හිටියේ නෑ. එයා තනියෙන් හැදුනේ. මං හිතුවා. ඒ කිව්වේ නෑ මේ මං හිතුවා නිරාශා උත්සාහයෙන් දිනු වෙන්න කැමති ළමයෙක්නේ. වීරියවන්තකම තියෙනවා. ඒත් ඉතින් පොඩි දෙයකට නිරාශාගේ හිත කලබල කරගන්නවා. නිරාශා දැන් මේ දාච්චි කියන්න බෑ. මාත් හරිම ආසාවෙන් ඉන්නේ මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. මේ ළමේ රස්සාවක් කරනවද? ඔව්. හෝටලයක උයනවා. මට හොඳට උයන්න පුළුවන්. ඕන කෑම ජාතියක් හදන්න පුළුවන්. චයිනීස්, අරාබි, මැලේ. හැබැයි ඉතින් වැඩි කාලයක් මම හෝටලේ වැඩ කරන එකක් නෑ. නිරාශාට කියන්නකෝ චින්තක විද්‍යාව කියලා. නිරාශා හිට කෑම විකුණන්න එයිනේ. තේ ටික බීලා මෙයමු. එපා. නිරාශාට කියන්න එයා එන්නේ නැති දවසට වෙන කාගේ හරි අතේ කැම ටික එවන්න කියලා. මොකද පුරුදු වෙච්ච කස්ටමර්ස්ලා බලාගෙන ඉන්නවනේ. බිස්නස් එකක් කරද්දි කස්ටමර්ස්ලා කඩා ගන්න හොඳ නැහැ. එහෙනම් ආච්චිම මං ගිහිල්ලා එන්න. හොඳයි. සමාධි මං අද ආවේ තීරණයක් අරගෙන. ඔයා මට අකමැති නම් මම මෙහෙ එන එකේ තේරුමකුත් නැහැනේ. අනික මං ඔයා ගැන බලාපොරොත්තු තියාගන්න එකේ තේරුමකුත් නැහැ. ඔයා ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. මං හිත හදාගෙන මං ඔයාගෙන් ඈත් වෙන්න. පරක් වෙලා හරි ඔයා තීරණය ගත්ත එක හොඳයි. මං දන්නවා ඔයා මගේ තීරණෙ හින්දා ගොඩක් සතුටු වෙනවා කියලා. හැබැයි මං දැනගන්න ඕන මාව රිජෙක්ට් කරන්න ඇත්තම හේතුව මොකක්ද කියලා. මට ඒක ඔයා කියන්න ඕන. ඔයා ඒක දැනගන්න ඕනේ නැහැ. ඔයා දන්නවනේ මං ඔයා ගැන කොච්චර බලාපොරොත්තු තියන් හිටියද කියලා. අම්මයි තාත්තයි කැමති වෙලා තියෙද්දිත් මම මේ තරම් කැපකිරීමක් කරන්නේ ඔයා ගැන හිතලා. ඉතින් හරි. මං කියන්නම්. අපි නිදහස් තැනකට ගිහින් කතා කරමු. මාත් මගේ ජීවිතේ හැමදේම ඔයාට කියන්න. හැබැයි ඔයත් මට ඇත්තම කියන්න ඕන. ඊට පස්සේ අපි හොඳ යාළුවෝ වගේ වෙන් වෙමු. අපි යමු. මං එන්න. අංකල්ට හොස්පිටල් එකේ ඉන්න බෑ කියලා කිව්වා. ડોක්ටර් කිව්වා එහෙනම් ගෙදර ගිහින් රෙස්ට් කරන්න කියලා. එන්න. මම මෙතනින් වාඩි වෙන්න. අංකල්ට අමතකුණාද ડોක්ටර් කියපු දේවල්? කිව්ව නේද දැන් බිමටවත් බහින්න එපා කියලා. යා, ගේ අතුරට. කොස. දොස්තර දුන්න බේත් තුඬුව මට දෙන්න. තාත්තට හොඳ කිරිපෙටි එකකුයි පළතුරු ටිකකුයි ගන්න වෙයි. දොස්තර කිව්වද මොන හරි තාත්තට කන්න බොන්න හොඳ දේවල්? කිසි දෙයක් ඕනේ නැහැ. නිරාශක්ක සේරම ටික අරගෙන දුන්නා. අයියා තවත් තාත්තව අසනීප කරන දේවල් නොකර හිටියොත් හොඳටම ඇති.